ඉදිරියේ විය හැකි ආහාර අර්බුදයක් ගැන කතා කරනවා. අපි දන්නවා මේ පහුගිය කාලවල තිබුණ මේ කාබනික ප්‍රහෝර පාවිච්චිය නිසා අපේ ආහාරවල අඩුවීම, ආහාර අස්වැන්නේ අඩුවීමක් අපි අපේක්ෂා කළා. ඒ වගේම ඒ ඔස්සේම අපි දකිනවා දැන් මේ ඉන්ධන අර්බුදයත් එක්ක ආහාරවල මේ ප්‍රවාහනය සීමා වෙලා තියෙනවා. මේ දෙකම උඩ අපි මේ කාරණා දෙකම උඩ අපි දකිනවා මේ ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇති වෙයි. ඒ හේතුව වශයෙන් කිව්වොත් එක ආහාරවල අස්වැන්නේ අඩුවීම, දෙක ආහාර ප්‍රවාහනයේ අඩුවීම අදාළද. එතකොට අපි දකිනවා ගොවියාගේ පාරිභෝගිකයට ආහාර ලැබීමේ යම්කිසි අඩුවීමක් අපි දකිනවා. මේක අපි කොහොම විසඳිය යුතුද? මේ විද්වත් සාකච්ඡාව සඳහා අද අපි එක්ක සහභාගී වෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු තිදෙනෙක්. මම ජයතු සමරවික්‍රම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජයතු සමරවික්‍රම, ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නිලස් පෙරේරා, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අමිල තිබ්බටුවාව. අපි තුන්දෙනා අතරම මේ සාකච්ඡාව ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී විය හැකි ආහාර අර්බුදයක් කෙසේ කළමනාකරණය කර හැකිද? මේ සඳහා අතරම මම ප්‍රශ්නය සැකෙමින් කිව්වොත් අපේ ආහාරවල අස්වැන්න, කියන්නේ මේ ගොවියාගේ අස්වැන්න සෑහෙන ප්‍රමාණයකට අඩු වී ඇති බව අපිට නිතර දෙවිලා අහන්න ලැබෙන ප්‍රවෘත්තියක්. ඒ වගේම ඉන්ධන අර්බුදයේ උඩ හුඟක් වෙලාවට ඒ ප්‍රවාහන, ඒ ලොරි සහ සියලු දේවල් වල ගමන හුඟක් වෙලාවට අඩු වෙලා තියෙනවා. ඒක නිසා ආහාරවල ගොවියා සිට පාරිභෝගිකයාට යෑමේ යම්කිසි අඩුවක් වෙනවා. එතකොට මේ අඩුවත් එක්කම ගොවියාට ආහාර අස්වැන්න විකුණ ගැනීමේ යම්කිසි දුෂ්කරතාවයක් මතුවෙනවා. ඒ වගේ මේ දුෂ්කරතාවය හමුවේ ගොවියාගේ අස්වැන්න නාස්ති වෙන්න, නරක වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒකෙන් පාරිභෝගිකයට ඒ අස්වැන්න නොලැබීමට ආහාර හිඟයක් ඇති වෙනවා. ඒ වගේම මේ පාරිභෝගිකයා පැත්තෙන් ගත්තාම පාරිභෝගිකයට ආහාර නොලැබීම උඩ මේ ආහාරවල මිල ගණන් වැඩි වෙලා ආහාර අර්බුදයක කරා මේක යෑමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම මෙවැනි විය හැකි අර්බුදයක් කෙසේ අවම කරගත හැකිද? කෙසේ කළමනාකරණ ගතිද යන්න අද අපි මේ විද්‍යා සාකච්ඡා මේ සඳහා මම මුලින්ම ආරාධනා කරනවා මේ ආහාර අර්බුදය සඳහා රජයේ ප්‍රතිපත්ති, රජයේ සැලසුම්, ඉදිරි සැලසුම් කෙසේ සකස් විය යුතුද? මොකද මේ රජයේ ප්‍රතිපත්ති හරහා මේ ආහාර අර්බුදය අවම මට්ටමකට ගෙනියීමේ හැකියාව තියෙනවා. අපිට මේ සඳහා මොන වගේ ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුද, මොන වගේ ඉදිරි සැලසුම් කළ යුතුද යන්න මම ආරාධනා කරන මුලින්ම ආචාර්ය නිලස් පෙරේරා මැතිතුමාට මේ සඳහා මේ අදහස් ඉදිරිපත් කරනවා. ඇත්තටම දැන් අපි ලංකාව රටක් හැටියට ගත්තාම අපේ රටේ මේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්, අවුරුදු ගානක් තිස්සේ තිබ්බ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ ගොවියාගේ නිෂ්පාදනයෙන් 30ක් 40ක් අපත යනවා. ඒක සමීක්ෂණ රාශියකින් පෙන්නලා තියෙනවා. දැන් කියන්නේ ප්‍රකෘති තත්ත්වය මේ පෝර ප්‍රශ්නේ නොතියෙන් මේ පෝර ප්‍රශ්නේ මතුවෙන කලින් වුණත් අපේ ගොවියෝ නිෂ්පාදනය කරන මේ කෘෂි නිෂ්පාදන වලින් 30ක් 40ක් නිකන් අපත යනවා පසුබැස්වෙන කළමනාකරණයේ තියෙන දුර්වලතා නිසා. දැන් මේවට තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි ප්‍රවාහනයේ තියෙන ගැටලු. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා ලොරි රථ ගමන් කරද්දී ඒවා සම්පූර්ණයෙන්ම පුරවලා නැහැ. ඒවා අපි ලොරි රථ වලට එකතු කරද්දී එකතු කරන්නේ ඒවා ගොඩ ගහන ක්‍රමය අනුව තැලෙන්න පොඩි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ වගේම විශාල වශයෙන් මේ අපි ලොරි රථ ගමනාගමනයේදී විශාල නාස්තියක් සිද්ධ වෙනවා. මොකද ඒක අර අපි කියනවා මේ route optimization කියලා. ඒ කියන්නේ අපි අර යන මාර්ගය නිශ්චිතව පුළුවන් තරම් අවම වියදමකින් කරගන්න අවශ්‍ය කරන ඒ ක්‍රමවේදය හැදිලා නැහැ. ඇත්තටම දැන් රටක් හැටියට අපිට කරන්න පුළුවන් වැදගත්ම දෙයක් තමයි දැන් අපේ කෘෂි භෝග නිෂ්පාදනය කරන ප්‍රදේශ ගත්තාම ඒවැයේ තියෙන ආර්ථික මධ්‍යස්ථාන අපි හැමෝම දන්නවා දඹුල්ල, තමුත්තෙගම, ඇබිලිපිටිය ඔය ආදි වශයෙන් තියෙනවා. ඒ වගේම අපේ යාන්ත්‍රණය තුල දැනටමත් විශේෂයෙන්ම තදාසන්න ප්‍රදේශවල තියෙනවා තවත් ආර්ථික මධ්‍යස්ථාන මේ පාරිභෝගිකයන් සඳහා වෙච්ච ගොඩගම, එතකොට බෝකුන්දර, රත්මලාන, වේයන්ගොඩ ආදි වශයෙන්. එතකොට මේ අපේ මේ සම්පත් තිබුණාට ඒක කොච්චර දුරට සාර්ථකව
ප්‍රයෝජනයට ගැනෙනවද? අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද රජයේ ප්‍රතිපත්ති වලින් අපිට ගොඩනගන්න පුළුවන් නම් ක්‍රමවේදයක් ඒ ගොවි නිෂ්පාදන බිහිවෙන ප්‍රදේශවල ගොවි ජනතාවට ඒ සේවා සපයන ආයතන හරි ඒ සමූපකාර හෝ මොකක් හෝ ක්‍රමවේදයක් කරහා ඉතාමත්ම සකසුරුවම්භාවයෙන් ඔක්කොම බඩු ටික එකතු කරලා ඒ ටික අර ආර්ථික මධ්‍යස්ථානයට ගෙනල්ලා එතන ඉඳන් ඒ ටික කොන්සොලිඩේට් කරලා ඒ ටික එකතු කරගෙන විශාල රටවල වැඩි අවම ඉන්ධන භාවිතයකින් ගේන්න පුළුවන් නම් අපිට වේයන්ගොඩ නැත්නම් ඒ තදාසන්න ප්‍රදේශවල තියෙන ආර්ථික මධ්‍යස්ථාන වලට එතනින් පස්සේ අපිට අර අපි මේ ලොජිස්ටික්ස් වල කියනවා මේ කාර්යෝපාය ක්ෂේත්‍රයේ කියනවා ලාස්ට් මයිල් ඩිලිවරි කියලා. ඒ ලාස්ට් මයිල් ඩිලිවරි කියන ඒ ක්‍රමවේදය ඒකත් අපි සාමාන්‍යයෙන් ගණිතානුකූලව කරන ඒ කියන්නේ අපි ගණන් හදලා එකෙන් කරන්න පුළුවන් අවම වියදම් වෙන විදිහට ඒක හදන්න පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය කරන යාන්ත්‍රණය ලංකාවේ හරියට හැදිලා නැහැ. ඒක හදන්න ඕනේ. ඒක හැදුවේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. අනෙක් අතට අපේ රටේ මම හිතන්නේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තමයි අපි අපේ කෘෂි නිෂ්පාදන ප්‍රවාහණයට අපි හුඟක් දුරට අපි බලාපොරොත්තු තියලා තියෙන්නේ මේ ලොරි රථ වලට. නමුත් අපිට ඒක දුම්රිය වලින් කරන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. හැම එකම බෑ. දැන් උදාහරණයකට ඇඹිලි පිටියට දුම්රියක් නැහැ. එතකොට ඒක අපිට කරන්න බෑ. නමුත් අපි ගත්තොත් තමුත්තේගම වගේ ප්‍රදේශවල ඉඳන් ඒක කරන්න පුළුවන් යම්කිසි මට්ටමකට. එතන යම්කිසි ගැටලු තියෙනවා. මොකද දුම්රිය මාර්ගය තියෙන්නේ ඒ 57 මාර්ගයේ එක අන්තයක අනිත් පැත්තේ තමයි ආර්ථික මධ්‍යස්ථාන තියෙන්නේ. නමුත් අපිට ඒවට ක්‍රමවේද හදන්න පුළුවන් අර අතන කලෙක්ෂන් පොයින්ට් එකක් හැටියට. එතන ඒ බඩු ටික එකතු කරලා අපිට බහලුවක යොදලා තමුත්තේගම ඉඳන් හෝ නැත්නම් මහව ඉඳන් හෝ ඒ යම්කිසි පහසුකමක් තියෙන තැනක ඉඳන් ගේන්න. මොකද ඒක ඉතාමත්ම මේ ඒකක පිරිවැය ගත්තාම මේක ගොඩක් අඩුයි. තව වැදගත් ප්‍රශ්නයක් තමයි මේ අපේ රටේ දැන් ඔය ආර්ථික මධ්‍යස්ථාන හැම එකක්ම අපි 100% ප්‍රයෝජනට ගන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක්. දැන් උදාහරණයකට වවුනියාව ගත්තොත් වවුනියාවේ දුම්රිය මාර්ගයට යාබදව තියෙනවා වවුනියාව හන්දිය ඉඳන් කිලෝමීටරයක් විතර මෙහාට වෙන්න ආර්ථික මධ්‍යස්ථානයක්. නමුත් මට මතක විදිහට ගිය අවුරුද්ද වෙනකම්ම ඒ ආර්ථික මධ්‍යස්ථානය පාවිච්චියට ගත්තේ නැහැ. ඉතින් එතකොට ඒ වගේම මේ උතුරු පළාතේ ගොවියෝ තමයි ගොඩක්ම අසරණ මට්ටමක ඉන්නේ. මොකද ඒගොල්ලන්ට මේ අර දුර ප්‍රශ්නෙත් එක්ක එයාලගේ අස්වැන්න විකුණ ගන්න බෑ. අසාධාරණ මිලකට විකුණ ගන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ අපිට මේ ලොකුවට වියදම් කරන්න නැතුව ලොකු ආයෝජන කරන්න නැතුව තියෙන පහසුකම් මැද්දේම අපිට සාර්ථක දේවල් අත්පත් කරගන්න පුළුවන් ක්‍රම. තව තියෙනවා අපිට වියදම් කළා ජයග්‍රහණ ගන්න පුළුවන් ක්ෂේත්‍ර මේ කෘෂි සැපයුම් දාමය ආශ්‍රිත. නමුත් දැනට අප සතුව තියෙන ඒ ප්‍රවාහන පද්ධතිය හරි අපි සතුව තියෙන ඒ පහසුකම් ගොඩනැගිලි ඒ සියල්ල නිවැරදිව අපි මේක අන්තර්ග්‍රහණය කරගත්තොත් අපිට ඇත්තටම අපේ මේ ගොවි ජනතාවට සාධාරණයක් කරනවා වගේම පාරිභෝගිකයටත් සාධාරණයක් කරන්න පුළුවන්. මොකද හේතුව මේ ගොවියාගේ ඉඳන් පාරිභෝගිකය දක්වා එද්දී ඒ සිදුවන නාස්තිය ඒ සියල්ලම පාරිභෝගිකයෙකු පිටට යන්නේ. මොකද අර 130 හෝ 40 ඒ ගාන අවසානයේදී එකතු වෙලා ගොවියාගෙන් ඒ අතරමැදිකරුවා නැත්තම් තොගවෙලෙන්දා එහෙම ඇවිල්ලා අන්තිමට ඒකට අපි වියදම කරන්නේ පාරිභෝගිකයා. එහෙමත් නැත්තම් ඒක නාස්ති වුණොත් වෙලාවට ඒක දෙන්න බැරි වුණොත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කෘෂි හානියක් වුණොත් වන්දියක් නොලැබුණොත් ගොවියා තමයි ඒකට වන්දි ගන්න. එතකොට මේ සැපයුම් දාන්නේ මේ දෙකොණේ ඉන්න දෙපාර්ශ්වයේ තමයි ගොඩක්ම හානියටපත් වෙන්නේ. ඉතින් මේක අවම කරගන්න පුළුවන් අපිට මේ මුළු සැපයුම් දාමේ පුරා තියෙන නාස්තිය පුළුවන් තරම් ක්‍රමානුකූලව අවම කරගන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් අවම පිරිවැයකින් තාක්ෂණය පාවිච්චි කරලා විශේෂයෙන්ම මේ ප්‍රශස්තකරණය ඔප්ටිමයිසේෂන් කියන ඒ ගණිතානුකූල ක්‍රමවේද වලින් අපිට ඒ දේවල් සාර්ථකව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තව වැඩිදුර මේ සාකච්ඡා කිරීමට ආරාධනා කරන ආචාර්ය අමිල තිබ්බටුවා එතුමාට ඔබතුමාටත් පුළුවන් මේ අවස්ථාව කරගන්න මේ ඔබතුමාගේ පළපුරුද්ද අපිත් එක්ක මේ ෂෙයා කරගන්න. බොහොම ස්තුතියි ආචාර්යවරණි. ඇත්තටම ඉතාම කාලෝචිත මාතෘකාවක්. බොහොම ස්තුතියි මේ සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩනැගීම සම්බන්ධයෙන්. ඔබ කිව්වා ඉතාම නිවැරදි. නොදුරු අනාගතේ අපිට ආහාර අර්බුදයකට මුහුණ දෙන්න තියෙනවා. විශේෂයෙන්ම මේ පොහොර ගැටලුව සම්බන්ධ සහ ඒ හා එකුණු නොයෙකුත් වෙනත් ප්‍රශ්න නිසා
මම හිතන්නේ අපිට තියෙන කැල්කියුලේෂන්ස් අනුව 50%කට ආසන්න ප්‍රමාණයකින් අපගේ නිෂ්පාදනය අඩු වෙන්න නියමිතයි. ඒක හින්දා බොහෝ විට ඒ කියන්නේ අපිට බලාපොරොත්තු වෙ යුතුයි අප හැමෝම ප්‍රවේශයෙන් විදිහට මේ ආර්ථික අර්බුදයට සහ ඒ ආර්ථික අර්බුදය නිසා ඇතිවෙච්ච මේ ආහාර අර්බුදය තවත් තීව්‍ර කරලා තියෙනවා මේ ඉන්ධන ප්‍රශ්නය. ඔබ කිව්වා ඉතාලි නිවැරදි. ඉතින් දැන් අපි තව හිතා ඉන්නේ නැතුව වහා මේකට ක්‍රියාමාර්ග ගන්න ඕන. ඉතින් මේ සඳහා දැන් අපගේ ආචාර්ය එල්.එස්. පෙරේරා කියවා වගේ ඔහු ඉතා පැහැදිලිව උදාහරණ සහිතව පැහැදිලි කරා කොහොමද මේ අපේ තියෙන දැනට තියෙන සම්පත් අපි කොහොමද තවත් හොඳ විදියට ප්‍රශස්ත විදියට භාවිතා කරලා මේක විසඳගන්නේ කියලා. එතකොට මම අර අංක නම්බර්ස් වලින් කිව්වොත් එහෙම දැන් මේ 50%ක පමණ අප බලාපොරොත්තු වෙනවා මේකේ අඩුවීමක්. ඒ වුණාට අපි ඇත්තටම අධ්‍යයනය කරාම 35%ක් 40ක් විතර ප්‍රමාණයක් නාස්තියක් තියෙනවා. විශේෂයෙන්ම අප මේ නුදුරේදී කරපු සමීක්ෂණ වල දත් අනුවත් විශේෂයෙන්ම එළවලු පළතුරු ආදී දේවල් වලින් ගත්තා 35%ක් 40ක් ඒ සැපයුම් දාමය තුළ විශේෂයෙන් ප්‍රවාහනය කිරීම ආදී අවස්ථාවල නාස්ති වෙනවා. ඉතින් දැන් ඊටම සීඝ්‍රයෙන් අපිට ගන්න පුළුවන් විසඳුම තමයි ඒ නාස්තිය අපිට අයින් කරගත්තොත් ඒ තරම් අපිට සේවයකක් තියෙනවා 40%ක විතර අපිට ඉතුරු 10%ට තමයි උදාහරණයකට ඒ සම්බන්ධයෙන් පිළිතුරු හොයන්න වෙන්නේ. ඉතින් බොහෝ විට අපිට ඉස්සර නම් අපි කරේ මේ වගේ ප්‍රශ්නයක් වුණාම පිටරට වලින් ආහාර කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙනාවා. නමුත් මේ දැන් තියෙන ඩොලර් අර්බුදයත් එක්ක අපිට ඒකත් කරන්න බෑ. එතකොට අපිට තාම සූක්ෂම විදියට අපගේ තියෙන දැනුම සහ අපේ තියෙන සම්පත් භාවිතා කරලා මේකට විසඳුම් ලබා ගන්න පුළුවන්. සැබවින්ම මේකට කියන්නේ කෙටි කාලීන විසඳුම් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මධ්‍යම කාලීන දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යයි. ඒ වගේම ඔබතුමාලා සඳහන් කරා වගේ අපිට මේ සඳහා නිසි ප්‍රතිපත්ති පද්ධතියක් සහ පොලිසිස් අවශ්‍යයි. එතකොට අපි දැන් මේ පොලිසිස් හදනවා නම් අපේ දැන් තියෙන ප්‍රශ්න ගැන විතරක් හිතලා හදලා වැඩක් නැහැ. ඊළඟ අවුරුදු 25 ඊළඟ අවුරුදු 50 ඊළඟ අවුරුදු 100 ගැන හිතලා තමයි විශේෂයෙන් මේ ආහාර සම්බන්ධ ප්‍රතිපත්ති හදන්න ඕන. ඇත්ත වශයෙන්ම අපේ කලින් හිටපු අපේ උතුම් මිත්තන් නැත්නම් අපේ කලින් ජෙනරේෂන් එක ඒ ගැන හිතුව නැති හින්දා තමයි කියලා වෙලාවකට හිතෙනවා අපි මේ අර්බුදයේ සිටින්නේ. ඉතින් අපි දැන්වත් ඒ ගැන හොඳට අපේ මොලේ හිස්සලා අපි සියලුම විද්වතුන් එකතු වෙලා මේක හැදුවේ නැත්නම් අනාගතේ මීටත් වැඩි අර්බුදයකට අපගේ දූ දරුවන්ට මුහුණ දෙන්නතර වුණොත් අපිව දැන් අපි අපේ කලින් ජෙනරේෂන් එක සිහි කරනවා වගේ සිහි කරයි. ඉතින් අපි ඒක වෙන්න දෙන්න හොඳ නැහැ. ඉතින් මේක තමයි ඇත්තටම ඒ සඳහා කාලෝචිතම අවස්ථාව. ඊට අමතරව කියනවා නම් මේක ඇත්තටම අපිට විතරක් වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ විවෘත මනසකින් අධ්‍යයනය කරලා බැලුවොත් තවත් බොහෝ රටවල් තියෙනවා අපි වගේම පසුගිය දශකයේ තුළ දශක දෙක තුළ මේ වගේ ආහාර අර්බුදයන්ට මුහුණ දීපු. ඉතින් අපිට 100% අලුත්ම විසඳුම් හොයාගන්න ඕනේ නැහැ. අප විවෘත මනසකින් අපි හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් බොහෝ විදිහට අපිට සමාන ප්‍රශ්නවල උත්තර අපිට හොයාගන්න පුළුවන්. මම කියන්නේ අපි ඒක gediya පිටින්ම ගෙනලා ඒක මෙහි අපි කරන්න ඕන කියලා. නමුත් අපිට පුළුවන් අපිට ගැළපෙන විදිහට ඒක වෙනස් කරලා අපිට ඒ කියන්නේ solutions ඒ පිළිතුරු අපිට මේ ලංකාවෙත් ඉතාම පහසුවෙන් ඒ කියන්නේ යොදන්න පුළුවන්. ඒක මේ 아무තු රොකට් සයන්ස් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒක මේ කරන්න බැරි මහා අමාරු වැඩක් නෙමෙයි. ඒ කියන්නේ ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් දේවල්. ඉතින් ඒ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් මේ ලෝකේ තාක්ෂණික විප්ලවයක් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ කෘෂි කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය සම්බන්ධ මේ සැපයුම් දාම් ක්‍රියාවලිය තුළ තාක්ෂණික විප්ලවයන් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ වගේ රටවල් වල. ඉතින් ඔබ අහලා තියෙනවා ඇති ඉන්ඩස්ට්‍රි 4.0 ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි 4.0 සම්බන්ධයෙන් එහිදී තාම ප්‍රචලිත තාක්ෂණයන් තමයි ඔය කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් එහෙම නැත්නම් big data analytics සම්බන්ධයෙන් ඔබ අසල ඇති IoT නොයෙකුත් මට කියන්න පුළුවන් බොහෝ දේවල්. ඉතින් ඒ වගේ ඊටාම ප්‍රසිද්ධ ප්‍රචලිත තාක්ෂණයන් තියෙනවා මේ ලෝකේ.
දැනට අනිත් රටවල් භාවිතා කරන ඒ වගේම විශේෂයෙන් මේ ශ්‍රී ලංකාව සතුවත් ඒ සඳහා ඉතාම හොඳ දැනුමක් තියෙන ඒ සම්බන්ධයෙන් බොහෝ විශ්ලේෂණයන් පරීක්ෂණ කරන විද්වතුන් ලංකාවේ ඉන්නවා. ඉතින් අපේ තියෙන මූලික ප්‍රශ්නයට අපි ඉතා ඉක්මනින් විසඳුම් සොයනවා වගේම කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් සෙවීමේදී ඒ වගේ නවීන තාක්ෂණයෙන් අපි මේ උදව් ගන්න ඕන. ඒවා අපි අපේ පද්ධතීන් තුළ යොදා ගන්න ඕන. එහෙම නැති වුණත් සමහර විට අපි කොහොම හරි දැන් ඊළඟ මාස 6ේදී හෝ අවුරුද්දේදී කිසියම් කෙටි කාලීන පැලැස්තරයක් අපි හැමදාම කරේ එහෙමනේ. එහෙම කරමු නිසා අපි අද මේ තත්ත්වෙට පැමිණලා ඉන්නේ. එහෙම කරොත් ඊළඟ මාස 6 නමුත් තව අවුරුදු 5කින් තව අවුරුදු 10කින් අපිට නැවතත් මීටත් වැඩිය භයානක ගන්න. ඒකත් අපි ගොවින් හෝ ඒවා ඊට පස්සේ ගොවින්ගේ අස්වැනු කළමනාකරණය සම්බන්ධව උදා කරන අය හෝ ඒවා කාබනිකෝ අකාබනිකෝ පොහොර සපයන්නන් ඒ නිෂ්පාදනය කරන අය වේවා ඊට පස්සේ අස්වැනු ගබඩා කරන තැන් තියෙනවා. ඉතින් ඒවා වල කොහොමද ඒවා ප්‍රශස්තිකරණය කරන පිරිස ඊට පස්සේ මේ ගබඩා කරන අස්වැන්න අපගේ තොග වෙලෙන්දන් හෝ සිල්ලර් වෙලෙන්දන් හෝ නැත්තම් සුපර් මාකට් හරි ඒ වගේ නොයෙකුත් ස්ථාන සඳහා ප්‍රවාහනය කරන අය වේවා. ඊට පස්සේ අන්තිම අධීරයේදී ඒවා කොහොමද අපි කස්ටමර්ස්ලට අපි බාර ඩොග්ගන්ට ප්‍රවාහනය කළ ඔවුන්ගේ ඉල්ලුම සපයන මේ හැම අයම එකතු කරලා අපි නිසි ප්‍රතිපත්තීන් නිසි පොලිසිස් හදන්න ඕන. ඒවා හදද්දී හැබැයි අපි සිහි තබා ගන්න ඕනේ මේ දැන් තියෙන ප්‍රශ්න ගැන විතරක් නෙමෙයි. අපි ඊළඟ අවුරුදු 25 30 ඊළඟ අවුරුදු 50 100 දක්වාම හිතලා අපි ඊටාම විධිමත් සැලස්මක් මේකට හදන්න ඕනේ. ඒකට තමයි මේ සුදුසු කාලය. ඉතින් මේ අනිත් එක තමයි ඒ සඳහා අපිට සියලු සම්පත් තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් ලෝකේ වෙනස්. ඔබ ඕනම කෙනෙකුට අන්තර්ජාලයට ගියොත් නැත්නම් YouTube එකකට ඔබට ටයිප් කරලා ලේසියෙන් හොයාගන්න පුළුවන් තියෙන විසඳුම් මේ සඳහා. විශේෂයෙන්ම ඔබ ගියොත් එහෙම මේ කෘෂි කර්මාන්තය සම්බන්ධ ඊශ්‍රායලය වගේ රටවල් වලට ගියොත් එහෙම ඔවුන් ඊටාම විධිමත් ඉදාම නවීන ක්‍රම හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අපිට වගේ තරම්වත් සම්පත් නැහැ. ස්වභාවධර්මයෙන් හෝ ඒවා සම්පත් නැතුවත් ඔවුන් කරන විදිය ඔයගොල්ලෝ බැලුවොත් ගිහලා නිකන් YouTube එකේ ගිහලා සර්ච් කළාද ඔබ පුදුමයටපත් වෙයි. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට හිතන්න බලන්න ඇයි අපිට බැරි? මොකද අපිට සියලු සම්පත් තියෙනවා, දැනුම තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ නැගී ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒක හින්දා මම හිතන්නේ මේ මොටිවේෂන් එක දැන් අවශ්‍යයි. ඒක විශේෂයෙන්ම මේ රටෙන් දැන් අපි ලොකු තල්ලුවක් ඇවිල්ලා තියෙනවා. දැන් හැමෝම කියනවා වෙනසක් කරන්න ඕන අර්බුදයක අපි ඉන්නේ. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ආර්ථික විසඳුම් හොයනා වගේම ප්‍රවාහන සම්බන්ධ විසඳුම් හොයනා වගේම දේශපාලනික විසඳුම් හොයනා වගේම විශේෂයෙන් මේ කෘෂි කර්මාන්තය පදනම්ව මේ ආහාර විසඳුම සඳහා තිරසාර වැඩපිළිවෙලක යන්න මේක තමයි සුදුසුම කාලය. බොහොම ස්තුතියි දුන්නේ. I think මම හිතන්නේ ඒක අපිට මේ සෑහෙන්න හොඳ උත්තරයක් වුණා. ඇත්තටම අපිට මේකට විසඳුම ඇත්තටම නවීන තාක්ෂණය යොදා ගැනීම. මම හිතන්නේ නිලස් මැතිතුමත් කිව්වා මේක නිවැරදි කළමනාකරණය. නිවැරදි කළමනාකරණය හරහා නිවැරදි තාක්ෂණය හරහා අපිට මේ ප්‍රශ්නය අවම කරගැනීමේ හැකියාව තියෙනවා. මේ ආහාර අර්බුදය අපිට ගත්තොත් එහෙම මේක අපිට කොහොමත් මේක මුණ දිය යුතු ප්‍රශ්නයක්. ඔබතුමා කිව්වා වගේ මේක ඩොලර් නැති හින්දා අපිට ආහාර ආනයනය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ආහාර මෙහි අස්වැන්න අඩු වෙලා තියෙනවා. ඊළඟට ආහාර මෙහි ඩීසල් මේ ප්‍රවාහනය සඳහා ඩීසල් නැති හින්දා ආහාරවල ප්‍රවාහනය සීමා වෙලා තියෙනවා. මේ සියලු දේවල් හරහා සිදුවෙන්නේ පාරිභෝගිකයාට ආහාර වල ලැබීමේ සීමා සහිත වීම. එතකොට මේකට පිළිතුර තියෙන්නේ නිවැරදි කළමනාකරණය හා නිවැරදි තාක්ෂණය යොදා ගැනීම.
ඒක නිසා රජයේ නිසි ප්‍රතිපත්ති විය යුත්තේ මේ කොහොමද මේ මේ නිවැරදි කළමනාකරණයට මේ තාක්ෂණය සහ තාක්ෂණය ඒ වගේම විශේෂඥ දැනුම කොහොමද පාවිච්චි කරන්නේ. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් නිලස් මැතිතුමාට මොන හරි යමක් අතුලත් කරන්න තියෙනවද? කොහොමද අපි මේ තාක්ෂණය යොදාගන්නේ මේ ආහාර අර්බුදය කළමනාකරණය කිරීම සඳහා තාක්ෂණය කෙසේ යොදාගත හැකිද යන්න, ඒ වගේම ඒවා රජයේ ප්‍රතිපත්ති සඳහා කෙසේ යොදාගත හැකිද යන්න ඔබට යමක් කියන්න පුළුවන්කමක් තියෙනවද? ඇත්තටම මම හිතන්නේ මේ ප්‍රශ්නේ ගත්තහම වෙන ගොඩක් රටවල් දැන් මේ මගේ මිත්‍රයා අමිල කිව්වා ඊශ්‍රායලය ගැන. දැන් අපි ගත්තොත් නෙදර්ලන්තේ වගේ රටක් ගත්තොත් හරිම පුංචි රටක්. අපේ රටෙන් භූමි ප්‍රමාණයෙන් ඉතාමත්ම සුළු භූමි ප්‍රමාණයක් තියෙනවා. නමුත් යුරෝපයේ ගොඩාක් ප්‍රදේශවලට ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන ඔවුන් අපනයනය කරනවා. එතකොට එහෙම යාලා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රජය විසින් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන තියෙනවා. ඒ තාක්ෂණය ඒ අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයෙන් එකතු කරා. ඉතින් දැන් අපේ රටේ ගත්ත දැන් උදාහරණයකට IoT කියන තාක්ෂණය අපි පාවිච්චි කරන්නේ මේ සෙන්සර්ස්. ඒකෙන් අපි දත්ත හුවමාරු කරලා ඒ නිසි කාලයට අපි කියනවා මෙන්න මේක තමයි උෂ්ණත්වය, නැත්තම් මෙච්චර බරක් තියෙනවා, මෙච්චර දෙයක් තියෙනවා. යම්කිසි තොරතුරක් අපි විධිමත්ව දැනුම් දෙනවා ඊළඟ පාර්ශවකාරයෙක්ට. දැන් මේක මේ ගොඩාක් මේ අපි අර සමහර අය හිතනවා මේ IoT කිව්වහම මේ මොකද්ද මේ අමුතු දෙයක්ද, rocket science එකක්ද කියලා. ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම දැන් අපේ මේ ඩොලර් එකත් එක්ක අපේ රුපියල අප්‍රමාණ වීමත් එක්ක සමහර දේවල් අපිට මිලදී ගැනීමේදී යම්කිසි වැඩිවීමක් තියෙනවා. නමුත් ඒක මේ සමහර අවස්ථාවලදී අපිට මේ දුරකථන ආශ්‍රිත වුණත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ දේවල් අපිට මේ අපේ මේ පද්ධතියට බද්ධ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේක හිතන්න ඕනේ මේ සැපයුම් දාමය කියන එක අපි හිතන්න ඕනේ පද්ධතියක් හැටියට. එතකොට එක පුද්ගලයෙක් විතරක් තනියෙන් මේකෙන් ප්‍රොෆිට් කරන්න ගියොත්, තනියෙන් තමන්ගේ ප්‍රතිලාභ ලබාගෙන මගේ ලාභය මං වැඩි කරගන්නවා කියලා හිතාගෙන ගියොත් පද්ධතිය බිඳ වැටෙනවා. දැන් උදාහරණයක් හැටියට එක පුද්ගලයෙක් අපි හිතමුකෝ ගොවි මහත්තයෝ කිව්වොත් හරි මං විතරයි මේ එළවලු මේ ප්‍රදේශේ වවලා තියෙන්නේ, මට මෙච්චර විශාල මුදලක් දෙන්න කිලෝවකට කියලා කිව්වොත් අවසානයේදී සමහරට කවුරුත් එයාගෙන් එළවලු මිලදී නොගන්න තත්ත්වයට එන්න පුළුවන්. නැත්නම් අතරමැදි කාර්යයක් කිව්වොත් එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට අර අපි පද්ධතියක් හැටියට බලන්න නම් මොකද මේ තනි පාර්ශවකාරයෝ ගත්තාම සාධාරණයි මිනිස්සු තමන්ගේ සුභසිද්ධිය ගැන හිතනවා. ඒකේ වරදක් නැහැ. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය. නමුත් රජයක් හැටියට හිතන්න ඕනේ මේ පද්ධතිය. එතකොට ගොවියාගේ ඉඳන් මේ පාරිභෝගිකයා දක්වා ඉන්න විවිධ පාර්ශවකාරයෝ. එතකොට ලොරි රථ රියදුර වෙන්න පුළුවන්. දැන් සමහර ගම්වල ඉන්නවා ඔය අර භූතය, සුනාමි ඒ වගේ මැෂින් අරගෙන ඒගොල්ලෝ කරන්නේ ඒවා කුලියට ගෙනහිල්ලා ඒ අවශ්‍ය කාලෙදී ඒ දේවල් වලට පාවිච්චි කරනවා. නැත්තම් තෙල් ලිහින මිනිස්සු ඉන්නවා. ඒ තෙල් මේ ගෙනහිල්ලා ඒ ප්‍රදේශවල ඒ වගේ ඉන්නවා. ඉතින් ඒ හැමෝම මේ යාන්ත්‍රණයට එකතු කරගන්නවා. ඒක කරගන්න පුළුවන් අපිට තාක්ෂණ එකතු කරගන්න. දැන් උදාහරණයකට ලංකාවේ සමහර පුද්ගලික ආයතන මේක සාර්ථකව කරනවා. උදාහරණයකට සමහර ජංගම දුරකථන ජාලවල තියෙනවා ඒ ගොවි මහත්තුරු ඒකේ තියෙන ප්‍රතිලාභ නිසා රුපියල් 2ක් දවසට දීලා ඒගොල්ලෝ ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම තවත් ආයතන තියෙනවා, සමහර ආයතන තියෙනවා මේ බ්ලොක්චේන් කියන තාක්ෂණය. ඒක පාවිච්චි කරනවා මොකද මේ අර මේ කාබනික තමන්ගේ නිෂ්පාදනවල කාබනික භාවය පිළිබඳ සහතික දෙන්න. ඉතින් පුද්ගලික අංශයට මේක කරන්න පුළුවන් නම් රජයට කරන්න බැරි කමක් නැහැ. අනිත් එක මං හිතන්නේ මේ රටේ මම පුද්ගලික විශ්වාස කරන දෙයක් තමයි මේක මගේ අත්දැකීම් මත මං කියන්නේ. දැන් මම මගේ ආචාර්ය උපාධිය ඕස්ට්‍රේලියාවේ කරද්දි මම ඒ ආචාර්ය උපාධිය හුඟක් කටයුතු කරේ මේ එක්තරා ඕස්ට්‍රේලියාවේ සමූපකාර ආයතනයක් එක්ක. ඒක ඒ ඕස්ට්‍රේලියාවේ එක්තරා ප්‍රදේශයක මේ මරේ ගංගාව ආශ්‍රිතව තියෙන ඒ විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා මේ සහල් නිෂ්පාදනයක. ඒතර ඒ සහල් නිෂ්පාදකයෝ එකතු වෙලා හදාගත්ත සමූපකාරයක් තියෙනවා. ඒ සමූපකාරය ඒක දුවන්නේ වෘත්තීය කළමනාකාරයෝ ඉංජිනේරුවෝ විසින්. එතකොට ගොවි මහත්තුරු ඒකේ කොටස්කාරයෝ. ඒගොල්ලන්ට හැබැයි ලංකාවේ වගේ මේ පොඩි අක්කරේ දෙකේ අක්කර කීපයක ගොවියෝ නෙමෙයි, විශාල ගාණක් අක්කර තියෙනවා. නමුත් ඒගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා මේ ඒගොල්ලන්ගේ සමගිය, ඒගොල්ලන්ගේ එකතු පාදුභාවය නිසා තමයි යාලට දිනන්න පුළුවන් කියලා. යාලා දැන් ඒ සහල් ලෝකෙ වටේම අපනයනය කරනවා. ඉතින් එහෙම කරන්න හේතුව ඒගොල්ලෝ එකතු වෙලා ඒ සමූපකාර ක්‍රමවේදයෙන්
නැගී සිටීම ඉච්චර විශාල භූමි ප්‍රමාණයන් වල ඒගොල්ලෝ වගා කරා. ඒතර ලංකාව වගේ රටක් ගත්තොත් අපේ රටේ ගොවීන්ට තියෙන්නේ ඒ කියන්නේ සාපේක්ෂව අපේ රටේ ගොවි මහත්තුරුන්ට ඉතාමත්ම පොඩි භූමි ප්‍රමාණයක් තියෙනවා. එතකොට සාධාරණව ඇත්තටම රජයට පුළුවන්කමක් තියෙනවා ඉතාමත්ම සාර්ථක සමූපකාර ක්‍රමවේදයක් හැදුවොත් ඒ සමූපකාර වලට තාක්ෂණය ගෙනල්ලා වෘත්තීමය කළමනාකාරයෝ ගෙනල්ලා ඒක කරන්න. දැන් ඉන්දියාව වගේ රටකත් ඒක වෙනවා. දැන් අපි හුඟක් අහලා තියෙන මේ අමුල් කියන අර කිරි ආශ්‍රිත නිෂ්පාදනයේ සමාගම ඒක ඒ විදිහට හැදිච්ච සමාගම. එතකොට අපිටත් පුළුවන් ඒ එක ප්‍රදේශයක ගොවි මහත්තුරු එකතු කරලා උන්ට කොටස් බෙදලා දීලා පාරදෘශ්‍ය කළමනාකරණයකින් නිවැරදිව විගණනය වෙලා ඒ වෘත්තීය වේදීන්ව ගෙනල්ලා අපේ උපාධිධාරීන්ව එකතු කරගෙන තාක්ෂණය ඒකට එකතු කළා. ඒකේ අපිට හදන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එකක් හදන්න පුළුවන්. එතකොට ගොවියා දන්නවා අද අස්වැන්න නෙලන එකද හෙට නෙලන එකද හොඳ. අදද හෙටද හොඳ මිලක් ලැබෙන්නේ. එතකොට යාට බලන්න පුළුවන් ෆෝන් එකෙන් බලන්න පුළුවන් හරි අද දැන් මං අමු මිරිස් මෙච්චරක් යවුවා නම් හෙට කොච්චර ප්‍රමාණයක් විකිනිලාද? මොකක් හරි අපත ගියා නම් මොකද්ද උනේ? එතකොට මේ මුළු ජාලය පුරා මුළු පද්ධතිය පුරාම සමූපකාරයට යම්කිසි බලයක් ලැබුණාම ඒකේ ලැබෙන ප්‍රතිලාභත් ඒක නිසියාකාරව බෙදිලා යනවා. මොකද දැන් සිද්ධ වෙලා තියෙන කාරණාව තමයි මේ පෝර ප්‍රශ්න නිසා මේක තවත් වැඩි වුණා. ගොවි ජනතාවට අවසානයේදී ඕගොල්ලෝ මහන්සි වෙලා පොළවත් එක්ක කොට්ටු වෙලා මේ ඉරත් එක්ක කොට්ටු වෙලා කෘෂි කර්මාන්තේ නියලුණාට බොහෝ දෙනෙක්ට අවසානයේදී සාධාරණ මේ ආදායමක් ලබන්න බෑ. මොකද මේ ෆයිනෑන්ස් වල ප්‍රශ්න තියෙනවා, ණය ගැනීමේ ප්‍රශ්න තියෙනවා. දැන් පෝර මිතියක් හුඟක් ප්‍රදේශවල රුපියල් 60000කට දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට අවසානයේදී අර දැන් ගොවිතැනේ ඉන්න මිනිස්සයත් ඒකේ නියැලෙන්නේ නැති තත්යකට ආවොත් ඒ මිනිස්සුත් අධෛර්යයටපත් වුණොත් මේ ප්‍රශ්නේ තවදුරටත් උග්‍ර වෙනවා. ඉතින් මේක අපිට ගොඩ ගන්න තියෙන ඒ කියන්නේ මධ්‍යකාලීනව අපිට ශීතාගාර හදන්න පුළුවන්, අලුත් දේවල් කරන්න පුළුවන්. ඒවට ටික කාලයක් යනවා. ඒවා විය යුතු දේවල්. නමුත් කෙටි කාලීනව අපිට මේ තාක්ෂණය කියන දේ විශේෂයෙන්ම අපේ රටේ තොරතුරු තාක්ෂණය සහ ඒ හා අනුබද්ධ තාක්ෂණවල විශේෂයෙන්ම ගණිතානුකූල නිපුණතාවය අපේ රටේ හොඳයි. එතකොට අපේ උපාධිධාරීන් එකතු කරගෙන විශේෂයෙන් අපිට විශාල මට්ටමේ ව්‍යාපෘති කරන්න පුළුවන් එක ජාතික මට්ටමේ ව්‍යාපෘති වලට අපේ ශිෂ්‍යෝ සම්බන්ධ කරගන්න පුළුවන්. ඔවුන්ට ඒ තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඔවුන්ට ශිෂ්‍ය ව්‍යාපෘති වශයෙන් මේවට අවශ්‍ය යම් තාක්ෂණයන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ දේ අපිට කරගත්තොත් මම හිතන්නේ අපිට මේ ඊ타මත්ම කෙටි කාලීන පිම්මක් ලබා කරගන්න පුළුවන්. මේ මුළු පද්ධතිය පුරාම ඉන්න හැමෝටම ප්‍රතිලාභත් කරගන්න. ඉතින් ඒක නිසා අපි මේ තාක්ෂණයට යන්න බය වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපේ අර තියෙනවානේ අලුත් දෙයක් එද්දි බය වෙනවා කියලා. ඒ බය අපි නැති කරගෙන මේ වෙලාවේදී මම හිතන්නේ මේ වෙලාවේදී අපි රටක් හැටියට දිනන්න නම් විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය අත්‍යවශ්‍යයි. අපිට අමිල කිව්වා වගේ අපිට බඩු ඒ කියන්නේ ආහාර පිට රටින් ගෙන්නන්න තරම් වත්කමක් නැහැ. අපිට තෙල් ටිකවත් ගෙන්නන්න බැරි මට්ටමකදී අපි රටට තව ශක්තියක් දෙන්න නම් පුළුවන් තරම් අපේ රට ඇතුළත හදන තාක්ෂණය ඒ කියන්නේ ඒ තාක්ෂණය තවදුරටත් ජාත්‍යන්තරව පවතින තාක්ෂණය අපේ රටට අවශ්‍ය කරන ආකාරයෙන් හදාගෙන ඒකෙන් අපේ සැපයුම් දාමේ ප්‍රශස්තකරණය කරලා අපේ තියෙන අනවශ්‍ය වේස්ටේජස් අපතේ යෑම් අවම කරගෙන අපිට ඇත්තටම නැගී සිටින්න පුළුවන් කියන විශ්වාසය මන් තුල තියෙනවා. හොඳ අදහස් ටිකක් ඉදිරිපත් වුණා. දැන් ඇත්තටම අපිට මම හිතන්නේ හුඟක් ආසන්නන්ට තේරෙන්නේ නැති අපේ කෘෂි කර්මාන්තය දැන් කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම අපි ඉන්නේ බොහොම ලදරු අවස්ථාවක. අපි තාක්ෂණයක් යොදා ගන්න අපිට ඒ පිළිබඳ දන්න පිරිස සෑහෙන්න අඩුයි. මේ කෘෂිකාරන් අපි ඇත්තටම මේ ගොවියට අපි නිසිතන දීලා වුන් අපි ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා අපි තාක්ෂණයේ උන්ට සහයෝගය උන්ට උපරිම ආකාරයෙන් ලබා දී. ඒ සඳහා ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා රජයක් විදිහට මේ අපි මේ අද සාකච්ඡා කරපු නව ක්‍රමෝපායන් ප්‍රතිපත්ති වශයෙන් ඇතුළත් කරගනී. ඇත්තටම මම හිතන්නේ තාක්ෂණය යොදා ගැනීම ඉතාම වැදගත් කාරණයක් දැනට හුඟක් අඩුවෙන් වෙලා තියෙනවා. ඊළඟ ප්‍රවාහනය නිවැරදි කළමනාකරණය. මේවා ඔස්සේ අපිට මේ ආහාර නාස්තිය, ආහාර අර්බුදය සෑහෙන අවම මට්ටමකින් පවත්වාගෙන පාරිභෝගිකයාට හොඳ මිලක් යටතේ හොඳ ආහාර, නැවුම් ආහාර ලබා දීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ ඒක තමයි අපි රජයක් විදිහට මේ අවස්ථාවේදී අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක මම හිතන්නේ මේ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙනවා රජයට ඒ වගේම බලධාරීන්ට මේ දැන්ම පාවිච්චි කරන්න.
ඔබලාට දැනුම නැත්නම් මොරටු විශ්වවිද්‍යාලයේ මේ ආචාර්යවරුන් සතු දැනුම ලබා ගන්න. තාක්ෂණය පාවිච්චි කරන්න. මේ ආහාර අර්බුදය අපිට සෑහෙන අවමට්ටමින් අපිට දැනෙන විදිහට හොඳ කළමනාකරණයකින් අපිට විසඳා ගන්න. අපි මෙවැනිම සාකච්ඡාවකින් අපිට නැවතත් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අපි ඔබට සම්බන්ධ මේ සඳහා සහභාගී වුණු ආචාර්යවරු දෙපළටම මම මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.